සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙනෙන් කළම්බ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය තුළින් පරම පූජනීය වූ සදහම් අසා සැනසෙන්නට ඔබට අවස්ථා සලසා දෙන ඇරමුණු මේ හෝරාවට නියමිත මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සදහම් දේශනාවක් අපි ආරම්භ කරන්නටයි සූදානමින් සිටින්නේ. පින්කමැති ඔබ හැමදෙනාටම අපි ධර්ම ශ්‍රවණයට ආරාධනා කරනවා. සුපින්නතුනි, ඔබට දහම් අසන්නට ඉඩකඩ සැලසෙන්නා වූ එකඳු හෝ අවස්ථාවක් තුළ ඒ දහම් පරයායක් තුළින් ඔබේ ජීවිතය සූපත් කරගන්නට සතර පද ගාථාවකින් එකඳු හෝ බණ පදයකින් ඔබේ ජීවිතය සූපත් කරගන්නට දහම් මඟ ගමන් කරන්නට දහම් අවබෝධය ප්‍රාර්ථනා කරන්නට ඔබ හැම දිනාටම අවස්ථාව සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පින්සාර ඔබ හැම දිනාටම මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට ආරාධනා කරමින් මෙත් සදහම් දේශනා POTV නාලිකාංක 111 ඔස්සේ මෙත් සදහම් විකාශයෙන් ඔබට මුදා හරින, ඒ වගේම POTV නාලිකාංක 111 වගේම YouTube නාලිකාව, මෙත් සදහම් දේශනා YouTube නාලිකාව සහ මෙත් TV YouTube නාලිකාව, මෙත් TV Facebook පිටුව ඔස්සේ විසිරුවා හරින මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටමත් අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය සාක්ෂාත් වේවායි කියා. සුපින්තුනි, උතුම් සද්ධර්ම දේශනාව වත්වනු ලබන අප පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම පාදාභී වන්දනෙන් හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වකව පිළිගැනීම සිදු කරමු. සිහිපත් කොට සාදු සාදු සාදු. සුපින්වතුනි, උතුම් සද්ධර්ම දේශනාවට මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරමින් හැම දිනාටම ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දෙන ඒ සදහවත් දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. මෙත් සදහම් දේශනාවේ උතුම් පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි මදුරංගි විජේසිංහ මහත්මිය, නුවන් රණවක මහතා සහ දරුවන් වන මෙනෝෂා සහ මලිෂ් රණවක ඇතුළු පවුලේ සදහවත් පිරිස විසින් ඒ පින්වත් පිරිසගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා. අගෝස්තු මාස 30 වෙනිදා ජන්මදිනය සමරනු ලබන මෑණියන් වන සුධර්මා විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට, ජයන්ත විජේසිංහ පියාණන්ටත් නන්දා රණවක මෑණියන් යන මව්පියන් දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට තුන්වැනි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට වසර දෙකකට පෙර ආත්ම පරලෝසපත් වූ ගුණපාල රණවක පියාණන්ට සහ සියලුම සංසාරගතව පරලෝසපත් වූ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් ආර්ය මහා සංඝරුවනටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කොට සියල්ලෝ සතර උතුම් ධර්මාවබෝධය සැලසේවා, නිදුක් වේවා, නිරෝග වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඒ සියලුම පින්සාර මහානුභාව සම්පන්න වන ඒ සියලුම ප්‍රාර්ථනාවන්, ඒ මහානීය සියලුම ප්‍රාර්ථනාවන් සිදරාගෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මෙත් සදහම් දේශනා මෙතෙන් පටන් ආරම්භ කිරීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස.
හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි පින්වත් හැම දෙනාම ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි මදුරංගී විජේසිංහ නුවන් රණවක ඒ වගේම දරුවන් වන මෙනෝෂා සහ මලිෂ් රණවක කියන මේ පින්වත් පිරිසගේ පින්බර දායකත්වයෙන් අද මේ ධර්මානුශාසනාව සිදු කරන්න. අගෝස්තු 30 වෙනිදා උපන්දිනයේ සමරන මෑණියන් වන සුධර්මා විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය පියාණන් වන ජයන්ත විජේසිංහ පියාණන් නන්දා රණවක මෑණියන් ඒ පියාණන්ව ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාදයත් මීට වසර 2කට පෙර අපාතරින් වෙන් වූ ගුණපාල රණවක පියාණන්ටත් සංසාරගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් දීමත් අරමුණ. ඉතින් මේ අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් බණහන ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ හිතේ ස්වභාවය, මේ විඤ්ඤාණයේ ස්වභාවය, අපි හිතන දේවල් වලට අනුව අපේ හිත සකස් වෙන්නේ කොයි ආකාරයටද, අපිට බයක් තැති ගැනීමක්, ඊළඟට නොයෙක් ආසාවල්, අකුසල් මෙවැනි දේවල් නිතර සිහි කිරීම තුළ මනසක් ඒ අකුසලයට නැඹුරු වෙන ආකාරයත්, කෙනෙක් නිතර පින් කරනකොට කුසල් වඩනකොට හිත කුසලයට නැඹුරු වෙන ආකාරයත් අපිට පේන වර්තමානයේ තුල දවස ගානේ අපිට අහන්න ලැබෙන මේ අසුභවාදී දේවල්. අද මෙච්චරක් මැරිලා, අද මෙච්චරක් ලෙඩ්ඩු ඉන්නවා, මෙන්න මේ විදිහට මිනිස්සු පාරවල් වල තැන් වල සමහර අපි දකිනවා යම් ප්‍රවෘත්ති විකාශන අතරතුර පවා මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අඳෝනා, මිනිස්සු විලාප දෙනවා, අඬනවා, ඒවා නාට්‍යානුසාරයෙන් රඟපාල පෙන්වන අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි දේවල් නිතර බලනකොට ඒ ඔස්සේ මනස හැඩ ගැහිලා මිනිසයන් තුළ විශාල බියක් තැති ගැනීමක්, මානසික කඩාවැටීමක් ඇති වෙනවා. හැබැයි කෙනෙක්ගේ මනස නිතර ධනාත්මකව හිතනකොට මට පුළුවන්, මට නැගී සිටින්න පුළුවන්, මං කොහොම හරි මේ ලෙඩේ ජය ගන්නවා, මම මගේ ශරීරය හොඳ සෞඛ්‍ය පුරුදු තුල පවත්ව ගන්නවා. එතකොට එවැනි ශක්තිමත් මනසක් ඇති කරගෙන මනසෙන් වගේම ඒ වෛද්‍ය පුරුදු පිළිපදමින් හොඳ ආහාර පාන මේ හැම දෙයක් තුලම නිතර බණහනවා. ඒ වගේම හිත ජයගත්ත බොහොම එඩිතර ක්‍රියාශීලී චරිත ගැන අපි නිතර මෙනෙහි කරනවා. එවැනි දේවල් තුළ අපේ මනස බොහොම ශක්තිමත් වෙලා ලෙඩ රෝගවලට විතරක් නෙමෙයි, අපිට මෙලොව පරලොවම ජය ගන්න පුළුවන් මානසික ශක්තියක් අපේ හිත තුළ අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වතුනි, මේ බුද්ධ ශාසනය තුළ සමහර රහතන් වහන්සේලාගේ චරිත දිහා ගත්තා. උන්වහන්සේලා හිතාගන්න බැරි විදිහට ඇතිවෙච්ච ජීවිතයේ විපත්, කරදර, අසරණවීම් ඉදිරියේ ඒවට අභියෝග කරගෙන මානසිකව නැගී සිටපු චරිත. සමහර ජීවිත කතා අපි තේරී ගාථාවල සඳහන් වෙනවා. රහතන් වහන්සේලාගේ ජීවිත කතා, රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා. ඒ කතා අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා උන්වහන්සේලාගේ ජීවිතය තුළ මොනතරම් දුක් ගැහැට, ප්‍රශ්න, කරදර මේ සියල්ල ඉදිරියේද මේ නිවන් මඟ උන්වහන්සේලා ගමන් කරලා ධර්මාවබෝධයේ පිණිස පාර හදාගෙන තියෙන. ඒ නිසා එවැනි චරිත කතා තුළින් අපේ හිත ශක්තිමත් කරගෙන
අපිට මේ වෙලාවේ මානසික ශක්තිය තුළ නැගී සිටින්න පුළුවන්. අටලෝ දහමේ කම්පා නොවෙන ගුණය ලාභ අලාභ සමහර කාලවලට මිනිස්සු ලාභ ප්‍රයෝජන ලැබෙනවා. දැන් මේ කාලගත්තොත් හැමෝටම හැම ව්‍යාපාරයක්ම හැම රස්සාාවක්ම හැම මනුස්සයකුටම ජීවිතය නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩා ඇතිවෙන කාලයක්. ලාභ වගේමයි අලාභත්. සැප වගේමයි දුකත් හැමෝම දුක්විදිනවා. අපේ රට විතරක්නේ මේ මුළු ලෝකයේ පුරාම බලන්න මිනිස්සු කොච්චරනං අසරණ වෙලා ඉන්නවද. සැප වගේමයි මිනිස්සු දුක්විදිනවා. ඊළඟට ප්‍රසංසා නින්දා වගේමයි ප්‍රසංසා. සමාර් කාලවලට මිනිස්සු ගුණ කියනවා වර්ණා කරනවා. ඒ කටවල්ලොලිම මිනිස්සු බනිනවා ගරහනවා නින්දා කරනවා සාප කරනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊළඟට යස අයස පරිවාර සම්පත්තිය යාළුවෝ පිරිස නෑදෑයෝ වට කරගෙන හිටපු අයට ජීවිතේ කාත් කවුරුවත් නැතුව තනි වෙන දවසක් වෙන්න පුළුවන්. දැන් ඔබ මේ කාලෙ බලන්න ඔබට යාළුවෝ හිටියත් නෑදෑයෝ හිටියත් මොන තරන් සෙනග පරිවාර සම්පත්තිය පිරිස පිරිවරා හිටියත් හැබැයි තනිතනියෙන් ගෙවල්වොල්ට වෙලා ගේට්ටු වහගෙන දොරවල් වහගෙන මොන්න තරන් අපි ආරක්ෂා වෙලා අපි තනියම ඉන්න කාලයක්ද. ඒ නිසා මේ කාල විපත්ති ඇතිවෙන ස්වභාවික විපත් විටිං විට ඇතිවෙන කරදර මේ සියල්ලත් එක් අපිට පුළුවන්නං පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තං යස්ස නකම්පති. මේ ලෝක ධර්මතා ඉදිරියේ හිත කම්පාවෙන් නැතුව හිත ශක්තිමත් කරගන්න පුළුවන්න. ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තං යස්සන කම්පති. අසෝකං විරජංකේම විරාජමානව ඉන්න නොසැලී ඉන්න. ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න. මොන කරදර බාධා විපත්තාවත් මනස ශක්තිමත් කරගෙන ලෝක ධර්මතාවේ සිහි කරගෙන හිත ශක්තිමත් කරගන්න. ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. ඒක ඉතාම වැදගත් කාරණයක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්න. පිංගතුනේ කරදර විපත් ජීවිතේ දුක්විදපු නැති මනුස්සෙක් මේ ලෝකෙ හොයන්න නෑ. ඕනම කෙනෙක්ගේ ජීවිතය ආපස්සට එබිල බලත් ඕන තරං අනපු අවස්ථා දුක්විඳපු අවස්ථා කරදර විපත් මානසික වැටිලා ලාභ අලාභ සැප දුක යස අයස නින්දා ප්‍රසංසා ඒ වගේම කායික දුක් මානසික දුක් සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මිනිස්සු අඬනවා වැළපෙනවා විලාප තියෙනවා පපුවට ගහගන්නවා මේක තමයි ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ඉපදීම සැපක් කිව්වේ නෑ. ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්. ඒ ඉපදීමත් එක් අපි කාටත් ලැබෙන දේමේ මේක ආර්ය සත්‍යයක්. මේක අපි තේරුම් ගත යුතු දෙයක් අවබෝධ කර ගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය පෙන්නුවේ හයියෝ දුකයි දුකයි වැඩක්නේ අයියෝ දුකයි කියලා මනසින් වැටි වැටි ඉන්න නෙමෙයි. දුක්ඛාරි සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්නුවේ ඒ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. ඒක අවබෝධ කරන්නයි තියෙන්නේ. ඒ දුකේ හට ගැනීමත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මෙන්න මේ නිසයි මේ දුක හටගන්නේ. ඒ හටගන්නා වූ හේතුව නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ දුක නැති කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව දුකෙන් නිදහස් වෙලා ඒ දුක නැති කරන මාර්ගය අපිට දේශනා කරන්න. අන්නේ දුක නැති කිරීම නම් වූ නිවන අපට සාක්ෂාත් කරගන්න තියෙන දෙයක්. ඒ පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපිට කියල දුන්න. ඒ තමයි අය මේ වරියෝ අට්ටංගිකෝ මක්ගු මේ ආර්ය අෂ්ඨායික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙන්න මේ මාර්ගයේ තමයි ලෝකයේ දුකෙන් මිදිලා නිවන කරා යන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා මේ ලෝක ධර්මතාවය තේරුම් ගත්ත කෙනා තමයි ශක්තිමත් මනසක් ඇතුව අටලෝ දහමෙන් කම්පා නොවෙන
ශක්තිමත් හිතක් හදාගෙනන්නේ. පිංගතුනේ තමන්ට එන කරදර විපත් ආශිර්වාදයක් කරගන්න දක්ෂවෙන්. ඒ කරදර විපත් කොහොමද අපි ආශිර්වාදයක් කරගන්න. දැන් කෙනෙකුට මේක වැරදි විදිහකට හිතන්න පුළමොකද අපිට පේනවා සාමාන්‍යෙන් අපේ රටේ ගත්තත් ලෝකෙ සමහ රටවලත් ඒ වගේ ලක්ෂණ ඇති. කරදරයක් විපතක් වුණත් ගංවතුරක් ගැලුවත් මේකෙන් හොරාකණ පිරිසක් කොහෙෙන් හරි ඉන්නවා. නායාමක් සිද්ධ වනත් ලැබෙන ආධාරටික හරි හොරාකන්න බලන පිරිසක් ඉන්න. ඊළඟට තව මුහදක් ගොඩ ගැලුවත් සමහලාට නොයෙක් දේවල් මේ වෙලා වේවා. සමහර වෙලාවට මේ වසංගතයෙන් ගොඩ යන්න උත්සාහ කරන බඩු ටික වැඩිමිලට විකුණන නොයෙක් විදිහට පෞද්ගලික රෝහල්වල තත්ත්වය අපිට පේනවා. සාමාන්‍යෙන් වෙනද රුපියල් 5,000ට තිබ්බ කාම්බරයේ 25,000 මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ බෙහෙත් හේත්වල මිල මේවා වැඩි කරලා ඒ වගේ විදිහට කෙනෙක් තවත් සංසාරි මහා විශාල අකුසල කර්ම ගොඩක් රැස් කරගෙන එයා හිතනවනං මං ගොඩ ගිය. මම හොඳ ගානක් හොයා ගත්තා. අපි තමයි මේකෙන් ගොඩ ගිය කියලා ඒක තමන් විනාසය කරායන මාර්ගය. සසරේ කල්ප ගණන් විපාක විඳින පාරක්කේ. අද අපි ඔබට ධර්මානකූලෝ කියල දෙන්නේ මේ වසංගතය ආශිර්වාදයක් කරගෙන ධර්මානුකූලෝ අපි ශක්තිමත් වෙන්නේ කොහොමද. කොහොමද අපි වසංගතයක් හරි කරදරයක් හරි විපතක් හරි ජීවිතයට එන කරදරයක්. අපි කොහොම දේක ධනාත්මකව ඒකේ යහපත් පැත්තට අපේ ජීවිතයේ සකස් කරගෙන අපි ඒ තුළින් ජීවිතයේ නිවරදි මාවතක් හදාගෙන නැගේ සිටින්. දැන් අපි ගමු මෙහෙම ඔබ අහල ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ තිසා ගෝතමී කතා. අපි කවුරුත් දන්නවා පුංචි කාලෙ ඉඳන් දහම් පාසල් ගියයි දහම් පාසල් පොත්වල ස්කෝල ගියයි ස්කෝලය ආගම මේ බෞද්ධ පොත් පත්වල මේ කතාව පුංචි කාලිඳං අහල ඇති. තමන්ගේ එකම දරුව මැරිලා දරුව වඩාගෙන නොමල ගේකින් අබහොයාගෙන ගියපු මේ තිසා ගෝතමගේ කතාව අපි අහලතිය. එතකොට මේ කතාව තුළින් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේ අම්ම දරුවට හරි මාදරේ. හැබැයි දරුව පුංචි වයසම මිය ගිය. වෛද්‍යවරු කොච්චර කිව්වත් ඔය දරුව මැරිලා කියලා ඒ අම්ම දරුව මැරිලා කියලා පිළිගන්න කැමති නෑ. ඒ දරුව තුරුල් කරගෙන නෑ මගේ දරුව මැරිල නෑ කියලා අඩාන්ඩා තව වෛද්‍යවරු ළඟට යනවා. ඒ හැමෝම බලපු ගමන් කෙන මේ දරුව මැරිලා වෛද්‍යවරයටත් බැනලා දරුව උත්සගෙන යනවා. ඔහොම පිස්සුවෙන් වගේ අර අම්ම දරු සෙනෙහසෙන් දරුව වඩාගෙන දුවනකොට මහා පින් ඇති කෙනෙක් සත්පුරුසෙක් අනුකම්පා සහගතව මේ අම්මට කිව් අන්න අර පැත්තේ ජේතවනාරාමේ හොඳ වෛද්‍යවරයකින්නවා. ඒ වෛද්‍යවරයනං ඉතාම දක්ෂයි. සංසාරිකම රෝගයේ සූපත් කරන්න දක්ෂයි. මේ දරුව එතනට අරගෙන යන්න දරුව බේරගන්න පුළුවන්. හැමෝම මැරිලා කියනකොට අර වචනයේ අම්මට අස්වැසිල්ලක් වුණා. දරුව තුරුල් කළගෙන අඩාගෙන ජේතවනාරාමයට දරුව අරගෙනාව. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ වෙලාවේ උපක්‍රමශීලී වුණ. ඒකට ධර්මය ගැන නිපක කියන්නේ උපක්‍රමශීලී නුවන. පිංහතුනි සත්‍යය වනත් ප්‍රකාශ කළ යුතු තැනක් වෙලාවක් තියෙනවා. ඒකට ධර්මය කැනෙ සුභාසිතයක් වෙන්න ඕන සත්‍යයක් වෙච්ච පමණින් සුභාසිතයක් වෙන්න. සමහර වෙලාට අපි දන්නවා ලෝක ඇත්ත කියන්න කියලා මැරුම් කාපුවා ඉන්න. කෙනෙක් කියන්න පුළ ඇත්ත කියන්න බයවෙන්න ඕන්නෑ කියලා. හැබැයි ඇත්ත කියන්න බයවෙන්න ඕන නැති වුණාට ඒ ඇත්ත නිසි වෙලාව කරුණාව මෛත්‍රී සහගතව කෙනෙකුට හානියක් නොවෙන විදිහට ඒක සත්‍යක්ම විදිහට අන්න ඒ වගේ කරුණු ගණනාවක් තුළ අපි ප්‍රකාශ කරද්දි තමයි ඒක සුභාසිතයක් හැටියට හැමෝටම ප්‍රයෝජනවත්තේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උපක්‍රමශීලී වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේට තිසාගෝතමියෝ දරුවන් මැරිලා ඕක විසි කරල දාලා බණහන්න වාඩි වෙන්න කියවන බණහන්න වාඩි වේද.
එහෙනම් බුදුරජාණන් වහන්සේටත් බැන බැන මගේ දරුව මැරිලා නෑ කියලා ආපහු දරුවත් තුරුල් කරගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුව මට සනීප කරන්න පුළුවන්. මේකට හොඳ බෙහෙතක් තියෙනවා. අර අම්මට ඒ වචනය පුදුම හිතට සහනයක් වුණා. ස්වාමීනි ඕන දිහාකින් මගේ බොයි බේත හොයාගෙන එන්නම් කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා අබ ටිකක් අරගෙනෙන්. අබ හැම තැන මේ කාලෙ ගෙවල් වල තියෙනවා. අබ මිටයි බෙහෙත හදන්න. ඒ වෙලාවේ දරුව බුදුරජාණන් වහන්සේ ළඟ තියලා දුවන්න හදනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තිසාගෝතමිය මේ දරුවත් අරගෙන මෙයන්. හැබැයි මතක තියාගන්න ඒ අබ මිට ගන්නකොට නොමලගේකින් අබ ටිකක් හොයාගන්න. දැන් ඒකත් හිතට ගියා. දැන් අර දරුවත් තුරුල් කරගෙන දුවගෙන ගියා ගෙදරකට. ගිහිල්ලා කිව්වා අනේ මට මේ දරුව සනීප කරගන්න බෙහෙතකට අබ ටිකක් ඕනේ. මිනිස්සු ඉක්මනට දුවගෙන ගිහිල්ලා අබ මිටක් අරගෙන එනවා. අබ ටික අතට ගන්නකොට මහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද? අන්න එතකොට මැරිච්ච ලිස්ට් එක කියාගෙන යනවා. අපේ තාත්තා මැරුණා, බාප්පා නැති වුණා, සීයා නැති වුණා, මේ වගේම පොඩි එකෙක් අක්කට හිටියා. ඔය ටික ඇහෙනකොට අබ ටික වීසි කළා දුවනවා. අප්පෝ අපේ පා ඊළඟ ගෙදරට යනවා. ඒ ගෙදරිනුත් අහනවා. අබ දෙන්න කැමති, හැබැයි මැරිච්ච අයගේ නල් ලිස්ට් එක අහගෙන යනකොට අබ දාලා දුවනවා. කොහොම ගෙයින් ගෙට යනකොට තමන්ටම තේරුණා ඉපදුනා නම් ඒකාන්තයෙන් මැරෙනවා. ඒ හැම ගෙදරකම මියගිය අයගේ විස්තර අහනකොට මේ වගේම පුංචි දරුව මැරිලා තියෙනවා. ළමා වයසේ මැරෙනවා. සෙල්ලම් කරන වයසේ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. වයසට ගිහිල්ලා මැරෙනවා. ඉපදුනා නම් ඒකාන්තයෙන් මැරෙනවා. එහෙනම් මගේ දරුවටත් ඒ මරණය උරුමයි. අවසානයේ තමන්ටම වැටහුණා දරුවගේ අර මල කඳ අර මෘත ශරීරයේ එහෙම අරගෙන අමු සොහොනට ගිහිල්ලා සොහොනට දාලා ආපහු ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මට වැටහුණා මට අවබෝධ වුණා. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම සෑම කෙනෙක්ම මරණයට පත්වෙනවාමයි. ඒක මගේ දරුවටත් උරුමයි. අනේ ස්වාමීනී මේ ඉපදීමෙන් නිදහස් වෙන, ලෙඩවීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන ඒ උතුම් මග මට දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න වාඩි වුණා. මේ බුද්ධ ශාසනය තුළ බණහල ධර්මය අවබෝධ කරගත්තා. උතුම් අරහත්වයට පත් වුණා. දැන් බලන්න එදා ඒ විපත නොවුනා නම් අදටත් කොහේ හරි සසරි දරුවෝ හදහද එක්කො දරුවන්ගෙන් ගුටි කාලා, සමාලාන මනුස්සයගෙන් ගුටි කකා, එක්කො තිරිසං අපායක වෙන්න පුළුවන්, ප්‍රේත ලෝකයක වෙන්න පුළුවන්, නිරේක වෙන්න පුළුවන්. අද සසරි කොහේ හරි ඉපදී යනවා. එහෙනම් එදා තිසා ගෝතමියට සංසාර දුකින් නිදහස් වෙලා නිවන කරා යන්න ඒ දරුවගේ මරණය ආශිර්වාදයක් වුන් නැද්ද? සමහර වෙලාවට අපිට එන විපත කරදරය අපිට ධර්මාවබෝධය පැත්තට අපි මේ සසරෙන් මිදෙන මාර්ගයේ පැත්තට අපි හරවගත්තොත් ඒකම අපිට ආශිර්වාදය. දැන් බලන්න සමහර අය ඉන්නවා එවැනි විපතක් ඉදිරියේ පිස්සු හැදිලා ඔළුව අවුල් කරගෙන සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම අවුල් කරගන්න අය. හැබැයි තව අය ඉන්නවා වර්තමානයේ පවා ජීවිතේට තමන්ට කරදර විපත් එනකොට ඒ අය කල්පනා කරනවා අපි අප්‍රමාදීව පින් කරන්න ඕනේ, කුසල් වඩන්න ඕනේ. මේ වසංගතයත් එක්ක ජීවිතේට බණහපු නැති මිනිස්සු දැන් ගෙවල් වල බණහන්න පටන් ගන්නවා. ජීවිතේට රතන සූත්‍රය කියලා නැති අය දැන් පිරිත් පොත් පෙරලගෙන ගෙවල් වල බුදුන් අදිනවා, රතන සූත්‍රය කියනවා, හවසට බුදුන් අදිනවා. සමහර අය ඉන්නවා බණ නම් අහනවා. හැබැයි අපිට භාවනා කරන්න නම් බෑ කියන. හැබැයි ඒ අය දැන් භාවනා කරනවා. ඒ නිසා ජීවිතේ කෙනෙකුට එන කරදරයක්, විපතක්, අනතුරක් ජීවිත අවබෝධය තුළින් සසරෙන් මිදෙන්න ආශිර්වාදයක් කරගන්න පුළුවන්. ඊළඟට අපි කවුරුත් දන්න පටාචාරාව ගැන හිතන්න. පටාචාරාවගේ ජීවිතේ
කොයි තරම් ප්‍රශ්න ගැටලු එක්ක වැරදිච්ච ජීවිතයක්ද. මහා ධනවත් පවුලක හිටපු එකම දරුවා ආදරයක් ඇති වෙලා බැඳීමක් ඇති වෙලා තමන්ගෙම මහා සිටු මැදුරේ සේවකයෙක් දර පලන්නාපු මනුස්සය එක්ක දෙමව්පියන්ටත් හොරෙන් පැනලගියේ. එහෙම ගිහිල්ල බොහෝ දුක්විඳගෙන අර මනුස්්‍යය එක කාලයක් ආදරෙන් ජීවත් වුණා. දරුව ලැබුණ. අවසානයේ දරුව දෙන්නෙක් ලැබිලා දරුව දෙන්නත් අරගෙන ආපහු තමන්ගේ දෙමව්පියෝ ළඟට එන්න පිටත් වෙලා මගදී තමන්ගේ ස්වාමියා සර්පයෙක් දෂ්ට කරලා මිය ගියා. දරුව දෙන්න වඩාගෙන අඩාඩා ඇවිල්ලා අචිරවතී ගඟෙන් දරුව දෙන්න එතර කරන්න ගිය වෙලාවේ එක දරුවෙක් වතුරේ ගහගෙන ගියා. අනෙක් දරුවා උක්කුස්සෙක් දැහැගෙන ගියා. මේ කතාව අපි අහලා තියෙනවා. අවසානයේ මේ පටාචාරාවට පිස්සු හැදුනා. පිස්සුවෙන් වගේ පාරවල් වල ඇඳි වතවත් නැතුව පාරි දුවගෙන ගියා කියලා ඔබ අහලා ඇති. හැබැයි මතක තියාගන්න එදා ඒ මහා කරදර විපත් එක පිට හෙනගෙඩි වගේ කරදර විපත් වලට මුහුණ දුන්නේ මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලබන්න පුළුවන් මහා පින් ඇති කෙනෙක්ගේ. අවසානයේ එහෙම පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට එදත් පින් ඇති කෙනෙක් මඟ පෙන්නවා. පිස්සුවෙන් වගේ දුවගෙන එවුනේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසන ඒ පුණ්‍ය භූමියට. එදා බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. මේ බුද්ධ ශාසනය තුළ බණහාල පැවිදි වුණා. ඒ පැවිදි විච්ච ඒ ජීවිතයේ භාවනා කරලා වීරිය වඩලා උතුම් අරහත්වයට පත් වුණා. නික්ලේශී භාවයට පත් වුණා. ඒ මරණයමයි මෙනෙහි කරේ ධර්ම අවබෝධයට. පටාචාරාව උතුම් අරහත්වයට පත්වෙච්ච ආකාරයේ තේරී ගාථාවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. පටාචාරාව හැමදාම පැවිදි වෙලා දැන් පැවිදි භික්ෂුණිය නිදාගන්න යනකොට පාදෝවනය කරලා තමන්ගේ කුටියට ගිහිල්ලා භාවනා කළ නිදාගන්න. දවසක් පාදෝවනය කරනකොට ගලාගෙන ගිය ජලයේ ටික දුරක් ගලාගෙන ගිහිල්ලා පොළොවට උනා ගත්තා. පහුවදා ඒ විදිහටම පාදෝවනය කරනකොට ඒ ජලයේ තව ටික දුරක් ගිහිල්ලා පොළොවට උනා ගත්තා. ඊළඟ දවසෙත් පාදෝවනය කරනකොට ඒ වතුර ටික එතනම පොළොවට උනා ගත්තා. භාවනාවට වාඩි වෙලා මේ නිමිත්ත මෙනෙහි කරා. මේ ජල පහර පාදෝවනය කරනකොට ගලාගෙන ගිය වතුර ටික වගේ ජීවිතයක්. සමහර අය පුංචි වයසේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. ඉපදුනා නම් ඒ කාන්තේ මේ සත්වයා මේ යනවා. මේකයි ජීවිතේ. මේ විදිහට ඒ නිමිත්තම තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව තමන්ගේ දරුවෝ ස්වාමියා අවසානි ගමට එනකොට අම්ම තාත්තත් මිය ගිහිල්ලා සොහොනක දැවෙනවා. ඈතින් දුම යනකොට මිනිස්සු කියනවා අර දැවෙන්නේ ඔබේ දෙමව්පියන්ගේ සොහොන්වල ගිනි ජාලාර ඈතින් යන්නේ. ඒ තරම් එක පිට කරදර විපත් ගොඩක් ඇති වෙලා. දැන් ඔබ අද අනිත් පැත්තට හිතන්න. අපි පටාචාරා කතාව බොහෝ දෙනෙක් අහලා ඇති කියවල ඇති. හැබැයි මිනිස්සු මේ කතාව දිහා බලලා සංවේදී තැන තමයි අල්ලන්නේ. හැඟීම් බර තැන අල්ලන්නේ. අනේ පටාචාරාවට එහෙම වුණාදු. අයියෝ කොහොමද මොනතරම් දුකක්ද ඇස්වල කඳුළු පුරෝගෙන. එතකොට මේ පටාචාරා කතාව තුළ අපි සංවේදී වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ මෙහෙම හිතන්න. එදා ඒ විපත් නොවුනා නම් අදටත් පටාචාරාව මේ සංසාරේ කොහේ හරි එක්කො දරුවෝ හදහද එක්කො අපායක වැටිලා සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනේ කොහේ හරි දුක් විඳ විඳ ඉන්නවා. ඒ තමන්ට ආපු කරදර විපත්ම තමන්ට නිවන් අවබෝධයට ආශිර්වාදයක් කරගත්තේ නැද්ද? එතනමයි තමන්ට නිවන් අවබෝධයට ආශිර්වාදයක් වුණේ. ඒ නිසා පින්වතුනි අපිට කරදර එන්න පුළුවන් ජීවිතේ ඕනෑම වෙලාවක මේ වසංගතය තුළ තමන්ගේ පවුල්වල තමන්ගේ ප්‍රියයන් තමන්ගේ ආදරණීයන් තමන්ට අහිමි වෙච්ච අය කොච්චර ඉන්නවද?
ඒ අය බොහෝ දෙනෙක් අපිට ඉස්පිරිතාලෙකට ගෙනිය ගන්න බැරි වුණා. හරියට දැඩි සත්කාරයකට ඇතුල් කරගන්න බැරි වුණා. අපිට මෙන්න මෙහෙම අඩු පාඩුවක් වුණා, මෙහෙම වුණානං හොඳයි, මෙහෙම වුණානං හොඳයි කියලා හැම වෙලාවෙම හිත ඒ අඩුව ගැන හිත හිතා පසු තැවිතැවීම ඉන්න, ඒක තමයි හිත්තල ස්වභාවය. නමුත් මේ වෙලාවේ අප්‍රමාදියෝ වීරිය වඩන් මේ දවස ගානේ අනේ අච්චර මැරෙනවා, මෙච්චර මැරෙනවා, මේ ලෝකෙ මෙච්චර මැරෙනවා, මොකක් වෙලා වෙයිද දන්නේ, අපිත් මැරෙයිද දන්නේ, මේ එකක්වත් කරලා වැඩක් නැහැ. ඒ වගේ මානසික වැටිලා කඩා වැටිච්ච මනසකින් ජීවත් වෙන්න එපා. මේ වෙලාවෙ හිත ශක්තිමත් කරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගෙන ධර්මයෙන් දක්ෂ ශක්තිමත් මනසක් ඇති කරගන්න. පිංහතුනේ වර්තමානය පවා මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් මම ලංකාවේ ධර්ම දේශනා කරමින් වඩිනකොට එක්තර ආරණ්‍ය සේනාසනයකදී ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්, වයසක වගේ ස්වාමීන් වහන්සේ නමකුයි, ටිකක් තරුණ පුතෙක් වගේ තරුණ වයසේ පොඩි හාමුදුරු කෙනෙකුයි දෙන්නෙක් ඇවිල්ලා පත්කඩේලලා බොහොම ගෞරවයෙන් මට වන්දනා කරලා ඊට පස්සේ මම දන්නේ නැහැ කවුද කියලා. මේ දෙන්න වැඳගෙන කිව්වා අනේ ස්වාමීනි, ඔබ වහන්සේ එදා මම බණ කීවෙත් මේ වගේ මාතෘකාවක්. ඒ බණ ඒ ආරණ්‍ය ධර්ම දේශනාව අවසන් වෙලා මේ ස්වාමීන් වහන්සේලා දෙන වැඳලා කියනවා, ස්වාමීනි අපේ පවුලේ 8 දෙනෙක් හිටියා. සුනාමියෙන් ඉතුරු වුණේ අපි දෙන්න විතරයි කියෝ. ඉතුරු 6 දෙනාම සුනාමියෙන් මැරිලා. මේ තාත්තයි පුතයි බේරුනේ වෙන ගමනක් ගිහිල්ලා එදා දවස් කීපයක් ඒ ගමෙන් පිට වෙලා ගමනක් ගිහිල්ලා දවස් 2-3කට පස්සේ ආපහු එනකොට ගේත් නෑ, ගේ තිබ්බ තැනත් නෑ, ඔක්කොම ගැලවිලා ගෙදර අයගේ 2-3 දෙනෙක්ගේ විතරයි මලමිනියක් හරි ගොඩ ගහලා තිබුණේ. එතකොට බලන්න මේ සුනාමි විපත. දැන් ඔබම හිතන්නේ මේ සුනාමියෙන් අපේ රටේ 30-40,000ක් එදා මැරුණා. දකුණු ආසියාවේ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු මිය ගියා. ඔය සුනාමිය නිසාම පිස්සු හැදිච්ච අය ඉන්නවා. මනසෙන් කඩාගෙන වැටිච්ච මිනිස්සු ඉන්නවා. හයියෝ ඇයි අපිට මෙහෙම වුණේ කියලා. හැබැයි අර තාත්තයි පුතයි ඒ දෙන්න කියනවා, හාමුදුරනේ අපි කල්පනා කරා සංසාරේ කොච්චර අපිට මෙහෙම වෙලා ඇද්ද. උපෝපං ආත්ම භාවවල් වල කොච්චර අපේ දරුවෝ, ඥාතීන්, ස්වාමිවරු, බිරින්දෑවරු මේ වගේ අපිට අහිමි වෙලා ඇද්ද. මේක තමයි සංසාරේ. ඒ නිසා මේ තාත්තයි පුතයි දෙන්න කතා වුණා. දැන් ඉතින් අපිට මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් කොහොම හරි නිදහස් වෙලා මේ ජීවිතේ කුසලයක් වඩාගෙන සසර ගමන කෙටි කරගන්න අපි උත්සාහ ගමු කියලා දෙන්නම පැවිදි වෙලා ආරණ්‍යයකට ගිහිල්ලා කාලයක් ගුණධර්ම පුරාගෙන ඉඳලා ඒ ආරණ්‍ය පැවිදි වෙලා දැන් බලන්න උන්වහන්සේලා හොඳට සීල් ගුණ දහම් රැකගෙන බණ භාවනා කරගෙන ගුණධර්ම පුරාගෙන අද නිවන් මඟ ගමන් කරනවා. ඒ දෙන්නට ධර්ම අවබෝධයට ඒ විපත තමන්ට ආශිර්වාදයක් කරගත්තා. මේ ලෝකෙ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. සමහර කාලවලට ගංවතුර විපත් මිනිස්සු 100 ගණන් මැරෙනවා, නාය ගිහිල්ලා මැරෙනවා, භූමි කම්පා එනවා, ගොඩ නැගිලි පිටින් කඩාගෙන වැටිලා මිනිස්සු මේ යනවා, ජල ගැලීම් වෙනවා, මුහුදු ගොඩ ගලනවා, සමහර රටවල් වල ගිනි කඳු පුපුරනවා, ලැව්ගිනි වලින් මැරෙනවා. මේ ලෝකයේ තුල මොනතරම් ස්වභාවික විපත් වලින් ව්‍යසන වලින් මිනිස්සු මැරෙනවද? විටින් විට මේ වගේ වසංගත ඇවිල්ලා ලෝකේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු වසංගත ලෙඩ රෝග වලින් මේ යනවා. ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපේ ජීවිත ලෙඩ වෙයිද, අසරණ වෙයිද, මොන වගේ විපත් වලට අපිට මුහුණ දෙන්න වෙයිද අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි, අටලෝ දහමෙන් කම්පා නොවෙන අකම්පිත හිතක් සකස් කරගන්න නම් ධර්මයෙන් ශක්තිමත් මනසක් ඔබ හදාගන්න දක්ෂ වෙන්න. ඔබේ හිත ධර්මයෙන් ශක්තිමත් නම් මොන විපත් මොන කරදර ආවත් ඔබ බොහොම ශක්තිමත් කෙනෙක්. ඔබේ හිත වැටෙන්නේ නැතුව මනස ධර්මයේ තුල පවත්වන්න පුළුවන්. දැන් මම ඔබට මේ විඥානයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේශනාවක් ඇසුරෙන් මේ මනස සතුටෙන්
තබා ගැනීමට කොච්චරනම් අපි මේ කරන කියන බලන දේවල් අපිට උපකාර වෙනවද කියන කාරණය ඔබට තේරුම් ගන්න මන් ධර්ම කොටසක් ඔබට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. අවිජ්ජා සහගතෝ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඥාන. ඒකේ තේරුම තමයි මේ අවිද්‍යා සහගත පුද්ගලයා පින් කරනවා. නැවත නැවත පින් කරනවා. එහෙම පින් කරනවා නැවත නැවත පින් කරනකොට පුඤ්ඤෝපගං හෝති විඥාන. එයාගේ විඥානය, එයාගේ මනස, එයාගේ හිත පිනට නැඹුරු වෙච්ච හිතක් එයාට සකස් වෙනවා. ඊළඟට අවිජ්ජා සහගතෝ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤෝපගං හෝති විඥාන. අවිද්‍යා සහගත කෙනෙක් පව් කරනවා, අකුසල් කරනවා. නැවත නැවත අකුසල් කරනවා. එතකොට මොකද වෙන්නේ? අපුඤ්ඤෝපගං හෝති විඥාන. අකුසලයට අනුව හිත හැඩ ගැහෙනවා, සකස් වෙනවා. ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අවිජ්ජා සහගතෝ පුරුෂ පුද්ගලෝ ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති ආනිඤ්ඤූපගං හෝති විඥාන. ආනිඤ්ඤාවි සංස්කාර. එයා සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා. හොඳට භාවනා කරලා භාවනාව වඩනවා. එතකොට මොකද වෙන්නේ? යාගේ විඥානයේ සමාධියට අනුව සකස් වෙනවා. භාවනාවට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. ඔන්න ඕක තමයි හිතේ ස්වභාවය. දැන් ඕක මම ඔබට තවත් සරලව කියන්නම්. අපි නිකන් කතාවට කියනවා නේද? මැස්ස ගහන පැත්තට වැල ඇදිලා යනවා කියලා. ඕක තේරෙනවනේ ඔබට. අපි මොනවා හරි පැෂන් වැලක් හරි මොනවා හරි වැලක් ගහක් හිටවලා වැල වගේ ඇදිලා යන ඔකට මැස්සක් ගහනවා. එක්ක ලීයක් හිටවලා එහෙම මැස්සක් හදනවා. ඒ මැස්ස ගහන පැත්තට වැල ඇදිලා යනවා. මේ හිතේ ස්වභාවයත් ඔය වගේමයි. ඔබ නිතර පින් කරනකොට, නිතර බණ අහනකොට, නිතර බුදුන් අඳිනකොට, පිරිත් කියනවා, කුසල් වඩනවා, ඔබේ මනස පුඤ්ඤෝපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච මනසක් ඔබට හැඩ ගැහෙනවා. ඔබ නිතර අකුසල් කරනවා, පව්කම් කරනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, ප්‍රාණඝාත කරනවා, වැරදි වැඩ කරනවා. ඒ අකුසල්ම හිතනවා. අකුසලයේම යෙදෙනකොට ඔබේ මනස අපුඤ්ඤෝපගං හෝති විඥාන. අකුසලයට නැඹුරු වෙච්ච මනසක් ඔබට සකස් වෙනවා. ඔබ නිතර භාවනා කරන්න පටන් ගත්තොත්, ඒ භාවනාව පුරුදු කරන්න ඔබේ මනස භාවනාවට නැඹුරු වෙච්ච මනසක් ඔබට හැඩගැහෙනවා. දැන් ඔක මම ඔබට උදාහරණ වශයෙන් කියලා දෙන්න. දැන් අපි හිතමු කෙනෙක් ඔන්න බණ අහන්න පටන් ගන්නවා. පටන් ගන්න අමාරුයිනේ. පස්සේ බැරි යන්නේ, අද නම් බෑ, හෙට ඉඳන් පටන් ගන්නවා, අද කම්මැලි. එතකොට ඔය වගේ ප්‍රමාදය ඇති කරන සිතුවිලි හිතට එනවා. මොකද තාම පුරුද්දක් නැහැ. විඥානය ඒකට පුරුදු වෙලා නැහැ. පුරුදු වෙලා තියෙන ඔය ටෙලි නාට්‍ය බල වෙන දේවල් ඒවට පුරුදු වුණාට පස්සේ මනස ඒකටමයි. දැන් ඔබ බලන්න ඔය ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්න ගෙවල් වල දරුවෝ දවසම ෆෝන් එකකට ඇනෑනා වෙලාව යනවා තේරෙන්නේ. එක්ක ඔය ගේම් ගහන්න පුරුදු වෙච්ච දරුවෝ ඉන්ටර්නෙට් වල අන්තර්ජාලේ කොච්චරනම් ඒවට ඇබ්බැහි වුණාට පස්සේ ඇබ්බැහි වෙච්ච මනස ඒක ඔස්සේම දුවනවා. අපි හිතමු කෙනෙක් මනස පුරුදු කරනවා බණ අහන්න. පටන් ගන්න අමාරුයි. අපි හිතමු ඔන්න කොහොම හරි පටන් ගන්නවා, මම අද ඉඳන් හරි බණ අහනවා කියලා. දවසකට බණක් අහනවා. ඊළඟ දවසෙත් බණක් අහනවා. ඊළඟ දවසෙත් බණක් අහනවා. ටික දවසක් යනකොට ධර්ම දේශනා ගැන ධර්ම කරුණු වැටහෙනකොට ආසාවක් ඇති වෙනවා. දැන් බණ දෙකක් අහන්න පටන් ගන්නවා. ඊළඟට කාලයක් ගිහිලා දවසකට බණ 3ක් විතර අහනවා. දැන් මේ ධර්මයේ ගැන නිතර මෙනෙහි කරනවා. ඒ ධර්ම කරුණු ගෙවල් වල සාකච්ඡා කරනවා. ඒ ධර්මයට අදාළ පොත්පත් කියවනවා. දැන් මොකද වෙන්නේ? නිතර යෙදෙනකොට පුඤ්ඤෝපගං හෝති විඥාන. ඒකට හැඩ ගැහිච්ච මනසක් සකස් වෙනවා. අන්න දැන් කාලයක් යනකොට ඔබේ හිත, ඔබේ මනස බණ ඇසීමට සකස් වෙලා. දැන් අපි හිතමු ඔබට එක දවසක් බණ අහන්න මග ඇරුණා කියලා. වෙනද හැමදාම අහපු බණ එදාට බණ අහන්න අමතක වුණා. දැන් එතකොට
අයියෝ අද මට බණ ටික අහගන්න බැරි වුණානේ. අපරාධේ අද මේ බණ අහන්න වෙලාවනේ. අද මං හැමදාම මේ බණ අහන දවස. අද මට බණ අහන්න අමතක වුණා. දැන් මේක ලොකු දෙයක් වගේ හිතට දැනෙනවා. ඇයි හිත කුසලයට පුරුදු වෙලා අර පිනට නැඹුරු වෙච්ච මනසක් නිසා එක දවසක් මග හැරුණත් ඒක හිතට අඩුවක් වගේ තේරෙනවා. නිතර ගෙදර බුදුන් අදින කෙනාට එක දවසක් බුදුන් අදින්න බැරි වුණොත් එයාට ඒ වගේම දැනෙනවා. අනේ අද මට බුදුන් අදින්න බැරි වුණා. අද ගෙදර බුදු පහන තියන්න බැරි වුණා. හැමදාම ගෙදර පිරිත් කියලා නිදාගත්ත කෙනාට කොයි හරි ගමනක් ගිහිල්ලා මහරෑ වෙලා හරි යම් ලෙඩක් හැදිලා හරි පිරිත් ටිකක් කියලා බුදුන් අදින්න බැරි වුණොත් ඒක හිතට ලොකු අඩුවක් වගේ දැනෙනවා. අනේ අද මට පිරිත් කියන්න බැරි වුණා. අද සුන්සූත්‍ර කියලා පහන තියන්න බැරි වුණා. එතකොට ඔය වගේ දන් දෙන්න පුරුදු වෙච්ච කෙනා නිතර දානයට කැමති දානයට නැඹුරු වෙච්ච මනසක් ඇති කෙනාට අයියෝ මට දන් මේ පාර දානෙ දී ගන්න බැරි වුණා. මේ පාර පන්සලට ගිහිල්ලා වෙනදනම් අපි දානෙ දෙනවා. මේ පාර දානයක්වත් දෙන්න බැරි වුණා කාලෙකින්. දැන් හිතට ලොකු අඩුවක් වගේ දැනෙනවා. දැන් ඔබට තේරෙනවද යම් පිනක කුසලයක මනස නිතර නිතර යෙදෙනකොට අපේ මනස ඊට අනුව හැඩ ගැහෙනවා. අකුසලෙත් ඔය වගේම තමයි. දැන් ඔබ හිතන්න රාග සහිත සිතුවිල්ලක් හිතන්න මොකද වෙන්නේ? හිත රාගයට අනුව හැඩ ගැහෙනවා. ද්වේෂයත් එහෙමයි. තරහකාරය ගැනම හිතනවා. අසවලා මට මෙහෙම කරා මුන් මට මෙහෙම කරා. ඒක හිතන්න නූපන් රාගය උපදින උපන් රාගය බලවත් වෙනවා. බයත් එහෙමයි. අපි හිතමු ඔබට තේරෙන උදාහරණයකින් මං කියන්න. දැන් ඔබ ගෙදර ඉන්නවා වෙනදා හැමදාම ගෙදර තනියෙන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් කියලා හිතන්න. දැන් කවුරු හරි එනවා නෑදෑයෙක් යාළුවෙක් ඇවිල්ලා අනේ කොහොමද කියලා දැන් කතාව පටන් අරගෙන දැන් හොල්මන් කතා කියනවා. මෙන්න මෙහෙමයි අසවල් තැන මෙහෙම හොල්මන් තිබ්බා. දැන් ඇත්ත වගේ කියනවා. දැන් මේක අහගෙන ඉන්නකොට දැන් ඒක හිතනවා. අඩු ගානේ අපි හිතමු අපි චිත්‍රපටියක් බැලුවා මේ වගේම දෙයක් කියලා බය වෙන හිත බය වෙන දෙයක් අහලා බලලා ඒක ඔස්සේ දැන් හිතන්න පටන් ගත්තොත් වෙනදා අර ගෙදර තනියම හිටියට දැන් ගෙයි ඇවිදින්නේ බයෙන්. පොඩි සද්දයක් ඇහුණත් ගැස්සෙනවා. නිදා ගන්න ගියත් වටපිට බලනවා ලයිට් එක දාලා බලනවා හිත බයයි දැන්. බය ගැන හිතන්න හිත ඒකට හැඩ ගැහෙනවා. රාගය ගැන හිතන්න හිත රාගයෙන් යටපත් වෙනවා. ද්වේෂය ගැන හිතන්න හිත ද්වේෂයෙන් යටපත් වෙනවා. මම මේ කාරණා ඔක්කොම ඔබට විස්තර කරේ පින්වතුනි ඔය වගේමයි මනස මැරෙනවා කියලා මේ මැරෙන ගණන් හදා දවස ගානේ ඒවා බල අද මෙච්චරයි ලෙඩ්ඩු අද මෙච්චර මැරුණා මිනිස්සුන්ගේ අඬනේවා විලාප දෙනේවා බලන්න. අද පත්තරයක් ගත්තත් මේ පත්තරේ කෙනෙක්ගේ මනස වැඩෙන හිතේ එකඟතාවය ඇතිවෙන කෙනෙක්ගේ හිත ශක්තිමත් වෙන යහපත් දේවල් අඩුම ගානේ මේ පත්තරේ 10%ක්වත් හොයාගන්න නෑ. හොරකම් අපරාධ මිනීමැරුම් දූෂණය කරපු ඒවා වද දීපු ඒවා අපරාධ ඕවම තමයි කියවන්නේ. රූපවාහිනියක හරි ගුවන් විදුලියක හරි ඕනම දෙයක ප්‍රවෘත්ති විකාශනයක් ගත්තත් බ්‍රේකින් නිවුස් කියලා යන්නේ ඇහුවත් විපතක් කරදරයක් අනතුරක් මිනිස්සු අඬනේවා විලාප දෙනේවා මේවා කාලයක් අපි අහලා බලලා ඒවම මෙනෙහි කර ඉන්නකොට මනස ඒ ඔස්සේ හැඩ ගැහෙනවා. සමහරු මානසික හැම වෙලාවෙම මනස වැටිච්ච මානසික දුර්වල වෙච්ච මනසින් වැටෙච්ච පිරිසක් බවට පත් වෙනවා. මනසෙන්ම ලෙඩ වෙලා ඉවරයි. සමහර අයට අපි හිතමු මේ රෝගය ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන්. මේ ලෝකේ මේ වසංගතය පේන විස බීජයක් නෙමෙයි. එංගලන්තේ චාල්ස් කුමාරයටත් හැදුනා. එංගලන්තේ අගමැතිටත් හැදුනා. ලෝකෙ බොහෝ රටවල අගමැතිවරු ජනාධිපතිවරු රටේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඕන තරම් මේ රෝගය වැළඳුණා. හැබැයි බොහෝ දෙනෙකුගේ මානසිකත්වය හිතන්න කොච්චර ප්‍රාථමික මනස මේ හිතෙන් බය වෙලා මේවා දැකලා මානසික වැටිලා සමහරු පොසිටිව් කියනකොටම මානසික මට්ටම සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා 150ක් කඩාගෙන වැටලා ඉවරයි.
එතනින් පස්සේ මනසෙන් මැරි මැරි ඉන්නේ. හිතේ විඳවනවා, මුළු ඇඟම වෙවුලනවා, නිකම්ම බයට හුස්ම ගන්න බෑ සමහරුන්ට. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න. පිංහතුනි, අපි අකුසල් ගැන බය වෙන දේවල්, අසුබ දේවල්, නරක දේවල් ඒවම හිතන්න හිත ඒකට අනුව හැඩ ගැහිලා මනස වැටෙනවා. මනුස්සේකුගේ මානසික ශක්තිය, මානසික දරා ගැනීමේ හැකියාව කඩාගෙන වැටෙනවා. මනස වැටෙනකොටම ශරීරයේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය, ලෙඩ රෝගවලට ඔරුත්තු දෙන මානසික ශක්තිය පුද්ගලයක කඩාගෙන වැටෙනවා. ඒ නිසා ලෙඩ රෝග ජයගන්නත්, ජීවිතයේ හැම ප්‍රශ්නයකටම මූණ දීලා හිත ශක්තිමත් කරගන්නත් ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බවට පත්වෙන්. ඒ ශක්තිමත් මනසක් ගොඩනගා ගන්න තියෙන්නේ යහපත් දේවල් කිරීමෙන්, පින් කිරීමෙන්, කුසල් වැඩීමෙන්, අටලෝ දහමෙන් කම්පා නොවෙන හිතක් ඇති කරගන්න. ධර්මයේ හැසිරෙන, ධර්මානුකූලව හිතන කෙනා තමයි ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක යස අයස මේ ඕනෑම විපතක් අටලෝ දහම ඉදිරියේ පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති, එයාගේ හිත කම්පා වෙන්නේ. එයා මනසෙන් වැටෙන්නේ අසෝකං විරජංකෙමං, එයා විරාජමානව නොසැලී ඉන්නවා. ඒ තම මංගල මුත්තමක්. අන්න ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා පිංහතුනි, මෙවැනි විපත්තිදායක කාලයක අපිට රට ලෝකයේ වෙනස් කරන්න බෑ. ලෝකෙ බොහෝ පිරිසක් අපායටම නැඹුරු වෙච්ච, කෙලෙස් වලින්ම විනාශය කරා යන්න උත්සාහ කරන පිරිසක් ලෝකෙ පුරා ඕන තරන් ඉන්නවා. මොකද අද අපි මේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිච්ච කාලෙක, මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා අධර්මරාගය, විෂමලෝභය, මිත්‍යා ධර්මය බලවත් වෙච්ච කාලෙක අපි ඉන්නේ. මෙවැනි කාලෙක මේ ලෝකෙ වැඩිපුරම ඉන්න පින් කරන, කුසල් වඩන, යහපත් ගුණ ඇති මිනිස්සු නෙමෙයි. හැම වෙලාම කාවහරි අමාරුවේදාන, කාට හරි ගිනිගෙඩියක් දෙන, මේ රෝගයකින් හරි කොහෙන් හරි මිනිස්සුන්ගේ විපතකින් සතුටක් ලබලා කෙනෙක් විනාශ කරන්න උත්සාහගන්න, එවැනි පාපී අදහස් ඇති, පෞකාර සිතුවිලි ඇති මිනිස්සු ලෝකෙ පුරා ඉන්නවා. එක ලෝකෙ හැම තැනම තියෙනවා. හැබැයි ඒ සියල්ලෙන් බේරිලා තමන් දක්ෂ වෙන්න ඕනෑ තමන්ගේ මනස ශක්තිමත් කරගන්න. ඒ නිසා එවැනි අසුබ දේවල්, තමන්ගේ මනසට පීඩා ඇතිවෙන දේවල්, ද්වේෂය ඇතිවෙන දේවල්, බය තැතිගැනීම් ඇතිවෙන දේවල් නිතර බලනයකෙන්, නරඹනයකෙන්, ඒවම කියෝ ඒ වගේ පොත්පත් පත්තර කියෝන එකෙන් වලකින් හිත හැම වෙලායම බොහොම සතුටෙන් තියාගන්න. දවසේ උදේ නැකිටපු ගමන් බුදුන් ඇඳලා හිත ශක්තිමත් කරගන්න. උදේ පාන්දර අර මෝර පිරිතේ ගාථාව කියලා දවසටම තමන් ආශිර්වාදයක්, තමන්ට අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවස පුරා මට කිසිදු විපතක්, අනතුරක්, කරදරයක් නොවේවා, මාව ආරක්ෂා වේවා. තමන්ගේ ගුණධර්ම ගැන සිහි කරලා උදේ පුළුවන් නම් ටික වෙලාවක් මෛත්‍රී වඩන්න ලෝකයාට. හිතට ලොකු ප්‍රබෝධයක්, සතුටක් ඇතිවෙනවා. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. දවස පටන් ගන්න පිනකින් මනස බලවත් කරගෙන. ඊළඟට ආනාපාන සතිය. මේ දවස්වල මේ හුස්මත් එක්ක, අපේ පෙනහළු එක්ක බොහෝ දුරට ඔබට පේනවා මේ රෝගය, පෙනහළු දුර්වල වෙලා නියුමෝනියා තත්ත්වයන් යටතේ තමයි බොහෝ දෙනෙක් මේ යන්නේ. මේ හුස්ම, පෙනහළුවල තියෙන ශක්තිමත් භාවය, ඒ අතර ඔබ යම් මානස් ගෙදර හිටියත්, එළියට බහින්න බැරි වුණත්, ඇවිදින්න බැරි වුණත් ඔබට පුළුවන් මේ හුස්ම එක්ක යම් ව්‍යායාම ක්‍රම තියෙනවා. ඒවට කියනවා බ්‍රීතිං එක්සර්සයිස් කියලා. එතකොට ඒ වගේ හොඳට හුස්ම අල්ලගෙන, හුස්මත් එක්ක තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය හොඳට පවතින ආකාරයට ශක්තිමත් මනසක් වගේම කයත් නිරෝගීව පවත්ව ගන්න. හොඳ ආහාර රටාවක්, හොඳ ඖෂධීය කැඳවර්ග, ආහාර වර්ග ඔබ මේ කාලය තුළ තමන්ගේ කය නිරෝගීව තියාගන්න හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඒ වගේම දවසේ හොඳට පන්සිල් සමාදන් වෙලා, හොඳට බණ අහන්න, පොතක් පතක් කියෙව්වත්
තමන්ගේ මනසට කුසල් වැඩෙන පින් වැඩෙන එවැනි කතා කියවන්න. හවසට හොඳට බුදුන් ඇඳලා තුන් සූත්‍රයේ කියලා පිරිත් ටිකක් කියලා මෛත්‍රී වඩලා නිදාගන්න ගියත් හිත ශක්තිමත් කරගෙන හිත රැකගෙන මෝර පිරිත තියෙනවා රාත්‍රී නිදාගන්න යනකොට කියන ගාථා දෙක. ඒ ගාථා දෙක කියලා රාත්‍රී අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද මේ රාත්‍රී කාලෙ මට කිසිම කරදරයක් විපතක් අනුතුරක් ඇති නොවේවා. ඒ බ්‍රහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේ මේ නමෝ තේජ මම් පාලයන්තු නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන බොහොම ශක්තිමත් මනසකින් දවස නිදාගන්න නින්දට යන් ධර්මය සිහි කරගෙන. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණධර්ම ඇති කරගන්න. ඒ නිසා පිංහතුනි හිත රැකගන්න. කයලෙඩ වනත් හිතලෙඩ නොවී හිත ශක්තිමත්ව පවත්වගන්න. මේ ලෝකයේ තුළ ඔබ ලෝකෙ හිත ශක්තිමත් කරගෙන හිතාගන්න බැරිවිදිහට වෛද්‍යවරු පවා මැරෙනවම කියපු රෝගීන් අදටත් ජීවත්වෙන ඉන්න. සමහර පිළිකා හැදිලා මාරාන්තික පිළිකාවට ගොදුරු වෙච්ච මිනිස්සු. බොහොම ශක්තිමත් මනසෙන් භාවනාවට යොමු වෙලා බණ භාවනා කරමින් පින්දහම් කරමින් හිත ශක්තිමත් කරගෙන තමන්ගේ ලෙඩරෝගවලින් කොහොම හරි බේරිලා ජයගත්ත මිනිස්සු ඉන්න. ඒ වගේම මේ කෝවිඩ් රෝගයෙන් පවා රෝගී වෙච්ච බොහෝ දෙනෙක් යම් යම් අපහසුතා ඇති වෙනකොට සුවවෙච්චාය ඔවුන් ඔබ සමහරලාට අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රකාශන වෙන්න පුළුවන්. අපි අර බොහෝ වෙලාවට මේ අඩන වැලපෙන ඒ වගේ දේවල් මහනවට වඩා ඔබ හොයලා බලන්න මේ රෝගයේ සූපත් වෙච්චාය අතර බුදුගුණ සිහි කරලා හොඳට මෛත්‍රී වඩලා ධර්මය මෙනෙහි කරගෙන හිත සකස් කරගෙන ශක්තිමත් මනසක් ඇති කරගත් අය මේ රෝග පීඩාවලින් හිත ශක්තිමත් කරගෙන නැගී සිටපු අය ගැන. ඒ නිසා වීරියවන්ත වෙන්න හිත ශක්තිමත් කරගන්න. පිංහතුනේ ශක්තිමත් මනසක් ඇති කෙනාට තමන්ගේ ආයුෂ පවා චිත්ත බලයෙන් ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ ඉහලටම හිත දියුණු කරගත්ත මහා පින්වන්ත මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම උත්තමයන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේට පුළුවන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරලා සතර ඉරදිපාද බලයෙන් ඒ වෙනකොට තියෙන පරමාවිශ ආයුෂ් කල්පයක් හරි ඊටත් වැඩිපුර හරි ඉන්නත් පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිශ අවුරුදු 120යි. චිත්ත බලයෙන් හිතේ ශක්තිය දියුණු කරපු කෙනෙකුට ඊටත් වැඩිපුර වුණත් ඉන්න පුළුවන් කිය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානය අසලදී ආනන්ද හාමුදුරන්ට එක සිහිපත් කරා. ඒ වගේම බේලුව ගමේදි බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙලා ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳිලා ඉතාම වේදනාවක් බුදුරජාණන් වහන්සේට දැනෙනවා. උන්වහන්සේ සතර ඉරදිපාද බලේ තමන් ඉරදිපාද කියන ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා හිතේ ඇති කරගන්න භාවනා වඩලා ඇති කරගන්න චිත්ත දියුණුව. මේ ඉරදිපාද බලයෙන් අධිෂ්ඨාන කරනවා සමගම ආයු සංස්කාර උන්වහන්සේගේ රෝගය ඒ සැනින් සුවපත් වනා කිය. මාරාන්තිකව ඇතිවෙච්ච බඩේ අමාරුව පවා චිත්ත බලයෙන් සැනින් සුවපත් වනා. බුදුරජාණන් වහන්සේ එලි මහනට ඇවිල්ලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරන්ට පුදුමයි. මේට ටික වෙලාවකට පරින් ගිලන් වෙලා වැඩ හිටිය තථාගතයන් වහන්සේ අනේ දැන් සුවපත් වෙලා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ වන්දනා කරලා කියනවා ස්වාමීනි හරිම ආශ්චර්යයි හරිම අద్භූතයි. තථාගතයන් වහන්සේට දැන් නම් ගොඩක් සනීපයි වගේ. එතකොට අපිට පේනවා පින්වතුනි හිතේ දියුණුව චිත්ත බලය 이르දිපාද වඩපු කෙනෙකුට රෝග පීඩා පවා යටපත් කරලා සුවපත් භාවයට ඒ චිත්ත දියුණුව යොදා ගන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ 이르දිපාද වඩපු කෙනෙක් කැමතිනම් ආයුෂ් කල්පයක් ඒ වෙනකොට තියෙන පරමාවිශාරී ඊටත් වැඩිපුර වුණත් ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරපු නිසා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරගත්තා.
අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ හිත වඩපු ශ්‍රාවකයෝ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ඒ නිසා නිරෝගිකම කියන්නේ උතුම්ම සැපයක්. ආරෝග්‍යා පරමාලාභ නිරෝගිකම උතුම්ම ලාභයක්. සන්තුට්ටි පරමන්දන. හිතේ සතුට කියන්නේ පරම ධනයයි. ඒ නිසා සතුටෙන් ඉන්න. සැහැල්ලු මනසක්. බොහොම ධර්මානුකුල නිරාමිස ප්‍රීතිමත් මනසක් මේ කාලය තුළ ඇති කරගන්න. ඒ වගේම නිරෝගිකම ගැන ඔබේ ප්‍රතිශක්තිය කරනේ ඔබේ ආහාර රටාව මේ කාලය තුළ ඉතාමත් සැලකිලිමත්වෙමින් ධර්මානුකූලව පින්දහම් කරමින් මනස ශක්තිමත්ව තියාගන්න. කයිලෙඩ වුනත් හිත ලෙඩ කරගන්න එපා. අන්න එතකොට ඔබට මේ රෝගයට පවා හොඳින් මූුණදීලා මේ රෝගයෙන් පවා ජයගන්න අපිට පුළුවන්කම තියෙනවා. තිය නිසා පිංහතුනි එන කරදර විපත් සියල් අපි ධර්මානුකූලෝම ජයගෙන ඒ කරදර අපිට ආශිර්වාදයක් කරගන්න පුළුවන් නිවන් මගට මේ භයානක සසරින් මිදෙන්න ගුණධර්ම වඩන්. දැන් බලන්න බොහෝ කාලයක් අනේ අපිට වෙලාවක් නෑ වැඩ කරදර භාවනා කරන්න වෙලාවක් නෑ කියපු අයට දැන් ඕන තරම් වෙලාව තියෙන. දැන් සමහරුන්ට ගෙවල් වල ඉන්න කම්මැලි කරන්න දෙයක් නෑ. භාවනා කරන්න බණහන්න කුසල් වඩන් අප්‍රමාදීව ගුණධර්ම පුරන්. ඔබට කාලයක් ගිහිල්ලා ආපස්සට හැරලා බලනකොට තේරෙයි මේ වසංගතය නිසා මම භාවනා කරලා හිත දියුණු කරගත්තා. ඒ කාලේ කොච්චර අපි බණහලා දහම් දැනුම වැඩුවද? ඒ කාලය තුළ මං කොච්චර කුසල් වැඩුවද? මේ කරදර විපත් කාලේ මට නම් ආශිර්වාදයක් වුණා ධර්මයේ දියුණු කරගන්න. අන්න ඒ විදිහට ශක්තිමත් මනසක් ඇතුව ධර්මාවබෝධය පැත්තට හිත සකස් කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව කුසල් දහම් වඩාගෙන හිත ශක්තිමත් කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පිංගතුනි මේ ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි මදුරංගේ විජේසිංහ ඒ වගේම නුවන් රණවක ඒ යුවල ඇතුළු දරුවන් වන මෙනෝෂා සහ මලිෂ් රණවක කියන මේ දරුවන් දෙදෙනාත් දෙමව්පියන් මේ හැමෝම එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරේ. තිය අයගේ උතුම් අරමුණ තමයි අගෝස්තු 30 වෙනි දින උපන්දිනයේ සමරන මෑණියන් වන සුධර්මා විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය නන්දා රණවක මෑණියන්ටත් ජයන්ත විජේසිංහ පියාණන් ඇතුළු සංසාරයේ ඒ ඥාති සුජීවත්ව ඉන්න හැම දෙනාම හිතවතුන් දරුවන් පවුල්වලාය ඒ හැම දෙනාම ලංකාවේ ඉන්න දෙමාපියන් ඇමරිකාවේ ඉන්න හිතවතුන් ඥාතීන් හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ මීට වසර 2කට පෙර අපාතරින් වෙන් වූ ගුණපාල රණවක පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා ඒ අයට පින් දෙමු. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේටත් ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද කිරීම ඒ පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි මදුරංගී විජේසිංහ නුවන් රණවක ඒ වගේම දරුවන් වන මිනෝෂා සහ මලිෂ් රණවක කියන දරුවන්ටත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණයක ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
ත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණහබිලාසීව ධර්මයට හිත ඇතිව ධර්මයට ගරුව නිරන්තරයෙන්ම ධර්මයට කැමැතිව අපත් සමග රැඳෙන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග නිරන්තර ධර්ම ශ්‍රවණය හා ඒකාත්මික වන සුපින්වතුනි, මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා උතුම් වූ සද්ධර්ම දේශනා මාලාවේ අද දිනේ අරමුණු මේ හෝරාවට නියමිත උතුම් සදහම් දේශනාවයි ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. పూర్ව යහමය තුල අපි ප්‍රාර්ථනා සිදහාගත්තා වගේම මේ උතුම් සදහම් දේශනාව නිමාව සන්තුහන් වන තැනත් අපි ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් දායකත්වයේ දරෝ පින්වත් හැම දිනාටමත් උතුම් ජීවිත අවබෝධය සැලසේවායි කියා. සුපින්වතුනි, උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පවත්වන්නට යෙදුනා වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමින් වහන්සේට හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළා වූ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි මදුරංගි විජේසිංහ මහත්මිය, නුවන් රණවක මහතා සහ දරුවන් වන මෙනෝෂා මලිෂ් රණවක ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ජන්මදිනයන් සිහිපත් කරන ආදරණීය මෑණියන්ටත් සියලුම දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය තුන්වැනි ආශිර්වාදය වේවා. සංසාරගතව පරලෝසපත් වූ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී උතුම් නිවනින් සැනසී මුදා කරගනිත්වායි ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස සියලු දේශනාමය කුසල් උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් මෙත් සදහම් දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.